ආයුබෝවන් සුබ දවසක්. අපි ආරම්භ කරන්න යන්නේ අපේ සිලබස් එකේ තියෙන 5 වෙනි ඒකකය. මේක නමින් ශක්ති විද්‍යාව. ශක්ති විද්‍යාව ඒකකය 5. ඇත්තටම මේක එන්තැල්පි සහ එන්ට්‍රොපි කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ මේ ශක්ති විද්‍යාව කියන මේ පාඩම තුල අපි කතා කරන්නේ එන්තැල්පිය සහ එන්ට්‍රොපිය සම්බන්ධව. එතකොට ශක්තිය සම්බන්ධව අපි දන්නවා ශක්තිය කියන එක සංස්ථිත, ඒ කියන්නේ නියතයි. ශක්ති සංස්ථිතික නියමය කියලා නියමයක් තියෙනවා. මුළු විශ්වයේම තියෙන ශක්ති ප්‍රමාණය නියතයි. එතකොට ශක්ති හානියක් වෙන්නේ නැහැ. ශක්තිය හැබැයි තවත් ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. දැන් රසායන විද්‍යාව අපි ඉගෙන ගනිද්දී රසායනික ක්‍රියාවලිය වල ශක්ති විපර්යාස ඇති වෙනවා. ඒ කියන්නේ දැන් ප්‍රතික්‍රියක වලින් ප්‍රතිඵල හැදෙනකොට සමහර ඒවායිදී ශක්තිය පිට වෙනවා. දැන් A කියන ප්‍රතික්‍රියකය සහ B කියන ප්‍රතික්‍රියකය එකතු වෙලා C කියන ප්‍රතිඵලය හැදෙන වෙලාවේදී මේ රසායනික ප්‍රතික්‍රියාවේදී ආරම්භයේ තිබුණු ශක්තියට වඩා ප්‍රතිඵල හැදුනහම තියෙන ශක්තිය අඩු නම් අපි ඒකට කියනවා තාපදායක ප්‍රතික්‍රියාවක්. ශක්තිය පිට වෙච්ච ප්‍රතික්‍රියාවක්. එතෙන්දී අපි ඒක පෙන්නනවා ඩෙල්ටා H ඍණ කියන ලකුණ දාලා. ඉදිරියේදී මම මේවා පැහැදිලි කරන්නම්. ඒ වගේම තවත් තියෙනවා රසායනික ප්‍රතික්‍රියා. ඒ ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිඵලවල ශක්තිය වැඩි වෙනවා. ඒතර එතෙන්දී ශක්තිය උරා ගැනීමක් කියලා අපිට ඒක හිතන්න පුළුවන්. එතකොට අපි මේ වගේ ප්‍රතික්‍රියා තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා ඩෙල්ටා H සමානයි ධන කියලා කතා කරනවා. ඒතර මේ පාඩමේ අන්තර්ගත වෙනවා ඉදිරියේදී මේවා සම්බන්ධව සවිස්තරාත්මකව. හරි. දැන් අපි සිලබස් එකේ තියෙන පිළිවෙලට මේ පාඩම අධ්‍යයනය කරගෙන යමු. එතකොට ඉස්සර වෙලාවම අපිට අලුතෙන් සිලබස් එකට දාලා තියෙනවා මේ පාඩමේදී අපි දැනගන්න ඕනේ යම් පද කිහිපයක්, ඒ පදවල අර්ථ දැක්වීම. එතකොට ඔක කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. මොකක්ද ඔකේ තේරුම කියන එක අවබෝධ කරගත්තා නම් හරි. ඉස්සර වෙලාවම මූලික පද විදිහට තියෙනවා මේ පද්ධතිය, සීමාව සහ වටපිටාව කියන එක. අපි බලමු මොකක්ද ඒ කියන්නේ කියලා. දැන් මෙන්න මේ වගේ අපි සලකනු ලබන ප්‍රදේශයක් අපිට පද්ධතියක් කියලා සලකන්න පුළුවන්. දැන් අපි සලකනු ලබන ප්‍රදේශයක් කියලා කිව්වොත් විද්‍යාගාරයකදී අපි මොන හරි ප්‍රතික්‍රියක දෙකක් මිශ්‍ර කරන ටෙස්ට් ටියුබ් එකක්. පරීක්ෂණ නලයක්. ඔන්න ඕකේ තියෙනවා මොන හරි ද්‍රව්‍ය අපි මිශ්‍ර කරලා. මේක අපිට වහලා තිබ්බොත් මේක සංවෘතයි. ඕක ඇරලා තිබ්බොත් විවෘතයි. එතකොට මෙන්න මේ වගේ අපි සලකනු ලබන පද්ධතියක්. එතකොට මෙතෙන්දී අපිට පුළුවන් මේ ප්‍රතික්‍රියක මේක ඇතුලේ මිශ්‍ර වෙනවා නම් මේක පද්ධතිය විදිහට සලකන්න. එතකොට මේ පද්ධතියෙන් එහා කොටසක් තියෙනවනේ පද්ධතියට අයිති නැති අනිත් තියෙන ඔක්කොම කොටසට අපි නමක් කියනවා වටපිටාව කියලා. ඒතර පද්ධතියෙන් එපිට කොටස අපිට වටපිටාව කියලා නම් කරන්න පුළුවන්. ඒක විශාල ප්‍රදේශයක් වෙන්න පුළුවන්. වටපිටාව. එතකොට මේ පද්ධතිය සහ වටපිටාව කියන එක වෙන සීමාව, වෙන ප්‍රදේශය අපි හඳුන්වනවා සීමාව කියලා. සීමාව කියලා. දැන් අපි ටෙස්ට් ටියුබ් එකක් ඇතුලේ ප්‍රතික්‍රියක මොන හරි මිශ්‍ර කරලා තියෙනවා නම් එතකොට මේක තමයි පද්ධතිය වෙන්නේ. මේක තමයි සීමාව වෙන්නේ. එතකොට මේකෙන් එහා කොටස තමයි වටපිටාව වෙන්නේ. දැන් මේ ටෙස්ට් ටියුබ් එක ඇරලා තිබ්බොත් මේ ප්‍රතික්‍රියක එකතු වෙලා මොන හරි ප්‍රතිඵලයක් හැදෙනකොට ඒ ප්‍රතිඵලය එළියට යන්න පුළුවන්. වටපිටාවට යන්න පුළුවන්. ඒකට අපි දන්නවා මේක විවෘත පද්ධතියක්. එහෙම නැත්නම් අපි මේක වහලා තියෙනවා නම් මේකේ හැදෙන ප්‍රතික්‍රියක වලට පදාර්ථ විදිහට එළියට යන්න බෑ. මොකද මේක වහලානේ තියෙන්නේ. හැබැයි මේක වීදුරු වගේ ද්‍රව්‍යකින් නම් හදලා තියෙන්නේ. මේ වීදුරු ද්‍රව්‍ය හරහා ශක්තියට යන්න පුළුවන් නම් එළියට. එතකොට මොකද වෙන්නේ? මොනවාරි ශක්තිය ගමන් කරන්න පුළුවන් ද්‍රව්‍යයක් වලින් මේක හදලා තියෙනවා නම් එළියට ශක්තිය යන්න පුළුවන්. එහෙම නැත්නම් එළියෙන් ශක්තිය එන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවල අපි තේරුම් ගන්න ඕන සමහර වෙලාවට පදාර්ථ හුවමාරු වෙන්න බෑ. හැබැයි ශක්තිය හුවමාරු වෙන්න පුළුවන්. දැන් ඔන්න ඔය සම්බන්ධවත් අර්ථ දැක්වීම තියෙනවා ඊළඟට විවෘත පද්ධති. ඒ කියන්නේ
ශක්තිය හා පදාර්ථය. ඒ කියන්නේ පදාර්ථය කියන්නේ ස්කන්ධය කියලා හිතන්න. ස්කන්ධ යන දෙකම වටපිටාව හා හුවමාරු කරගත හැකි පද්ධති තමයි විවෘත පද්ධති කියලා හඳුන්වන්නේ. එතකොට විවෘත බෝතලයක්, විවෘත පරීක්ෂණ නලයක් වගේ එකක් සලකන්න පුළුවන්. සංවෘත පද්ධති අන්න බලන්න එතකොට ශක්තිය හුවමාරු වෙන්න පුළුවන්. හැබැයි පදාර්ථ හුවමාරු වෙන්න බෑ. ඒකට උදාහරණ මුද්‍රා තබන ලද බෝතලයක්. ඒතර වගේ වහපු පරීක්ෂණ නලයක් ගන්නත් පුළුවන්. ඔය දෙකටම අමතරව තවත් තියෙන වර්ගයක් ඒකලිත පද්ධති කියලා. ඒ ඒකලිත පද්ධති වල විශේෂත්වය එතෙන්දි ශක්ති හුවමාරුවක් වෙන්නත් බෑ. ඒ වගේම පදාර්ථ හුවමාරුවක් වෙන්නත් බෑ. ඒතර ශක්තියට සහ පදාර්ථයට දෙකටම ඒ කියන්නේ පාරගම්‍ය නොවන විදිහට ක්‍රියාත්මක වෙන එකකට අපි කියනවා ඒකලිත පද්ධතියක් කියලා. ඒතර ඒක කියනවා ශක්තිය හා පදාර්ථ යන දෙකින් එකක්වත් සීමාව හරහා හුවමාරු කළ නොහැකි පද්ධති ඒකලිත පද්ධති ලෙස හැඳින්වේ. ටියුට් එකේ දෙවෙනි පිටුවේ තියෙනවා. හරි. ඊළඟට තව තියෙනවා සමජාතීය හා විෂමජාතීය පද්ධති. අපි දන්නවා භෞතික අවස්ථා ගත්තොත් එකම විදිහට තියෙනවා නම් අපිට මොන හරි දැන් අපි හිතුවොත් වායු මිශ්‍රණයක් පූර්ණ ලෙස මිශ්‍ර වෙන ද්‍රව වලින් යුත් මිශ්‍රණයක්. ඒ වගේ එකම වර්ගයේ භෞතික අවස්ථා වලින් තියෙනවා නම් ඒවා සමජාතීය මිශ්‍රණ විදිහට හඳුන්වනවා. සමජාතීය පද්ධති විදිහට හඳුන්වනවා. ඊළඟට විෂමජාතීය පද්ධති විදිහට හඳුන්වනවා. පද්ධතියේ තියෙන භෞතික අවස්ථා ඒකාකාර නොවේ නම්. දැන් අපි හිතමු ඝනයක් එක්ක ද්‍රව මිශ්‍ර වෙලා තියෙනවා. ඒතර ඝන භෞතික අවස්ථාවක් තියෙනවා, එතන ද්‍රව භෞතික අවස්ථාවක් තියෙනවා. අන්න ඒ වගේ ඒවා විෂමජාතීය පද්ධති විදිහට හඳුන්වනවා. ඊළඟට තව අපි ඉගෙන ගන්න තියෙනවා අන්වීක්ෂීය ගුණ සහ මහේක්ෂීය ගුණ. දැන් අපි ජීවීන් ගැන ඉගෙන ගන්නකොට අන්වීක්ෂීය ජීවීන් කියන්නේ කුඩා ශුද්‍ර ජීවීන්නේ. මහේක්ෂ ජීවීන් කියලා විශාල ජීවීන් ගැන අපි ඉගෙන ගන්නවා. ඒතර අන්වීක්ෂීය ගුණය කියන්නේ ශුද්‍ර මට්ටමේ, අංශු මට්ටමේ ගුණයක්. මොනවාද අංශුවක ගුණයක් ගැන අපිට හිතන්න පුළුවන් නම් එතන ඒක අංශුමය ගුණයක්, අන්වීක්ෂීය ගුණයක්. ඒ වගේම අංශු එහෙම නැත්නම් පරමාණු හරි අණු හරි අයන හරි අංශු ගොඩක් එකතු වෙලා ඒකෙන් නිර්මාණය වෙන ගුණයක් අපිට ගන්න පුළුවන් මහේක්ෂ ගුණයක් කියලා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම වාචනයක් තුල වායු අණු විශාල ප්‍රමාණයක් තියෙනවා නම් අපි දන්නවා මේ වායු අණුවක් ගිහිල්ලා මේ වාජනයේ බිත්තිය මත ගැටුණාම ඒ වායු අණුව මගින් මේකට තෙරපීමක් ඇති කරනවා, පීඩනයක් ඇති කරනවා. ඒක අංශුවකින් නැති කරනවා ඒ තෙරපීමක්. ඉතින් මේක සමස්ත අංශු ඔක්කොගෙම මේ ඇතිවන ගැටීම් වල විත්තිය ගැටීමේ ප්‍රතිඵලය විදිහට අපි ගන්නවා මහේක්ෂීය සාධකයක් පීඩනය කියලා. පීඩනය කියන්නේ එක අංශුවක් නෙවෙයි, මේ අංශු ඔක්කොම ගිහිල්ලා අංශු බහුල ප්‍රමාණයක් ගිහිල්ලා මේ විත්ති මත ගැටීමෙන් ඇතිවන තෙරපුම. එතකොට ඒක නිර්මාණය වෙන්නේ මේ අන්වීක්ෂීය ගුණ එකතු වෙලා. එතකොට අන්න ඒක තමයි පැහැදිලි කරලා තියෙන්නේ මහේක්ෂ ගුණ, අන්වීක්ෂීය ගුණ කියලා. තව ගුණ වර්ග දෙකක් තියෙනවා. විත්ති ගුණ සහ ඝටනා ගුණ කියලා. මේක හොඳට තේරුම් ගන්න. විත්ති ගුණ කියලා කියන්නේ පදාර්ථයේ ප්‍රමාණය මත රඳා පවතින ගුණ. දැන් මෙයාගේ ස්කන්ධය මනින්න කියලා කිව්වොත් මොන හරි තරාදියකින් මෙයාගේ ස්කන්ධය මැන්නොත් මේ දෙකම එකතු කරලා ස්කන්ධය මැන්නොත් ඔය අවස්ථා දෙකේ ස්කන්ධ දෙකක් නේ. මොකද මේ ප්‍රමාණය 1යි මෙතන ප්‍රමාණය 2යි. ප්‍රමාණය වැඩි වෙන්න ස්කන්ධය වැඩි වෙනවා. අන්න ඒ වගේ එතකොට ස්කන්ධය කියන්නේ විත්ති ගුණයක්. මොකද පදාර්ථ ප්‍රමාණය මත රඳා පවතින ගුණයක්. එහෙම පදාර්ථ ප්‍රමාණය මත රඳා පවතින නැති ගුණ තියෙනවා. දැන් මේ බෝඩ් එකේ උෂ්ණත්වය මනින්න කියලා කිව්වොත් කවුරු හරි මේ බෝඩ් එකෙන් කෑල්ලක් මෙහෙම කපලවක උෂ්ණත්වය මැන්නත් බෝඩ් එකේ එහෙම කෑල්ලක් කපන්නේ නැතුව වෙන තැනක උෂ්ණත්වය මැන්නත් උෂ්ණත්වය එකම අගයක් නේ. එතකොට මෙතන ප්‍රමාණය මත රඳා පවතින්නේ නැහැ නේ ගුණේ. අන්න ඒ වගේ උෂ්ණත්වය වගේ වට අපි කියනවා ඝටනා ගුණ කියලා. එතකොට තවත් ඕන තරම් මේවා අපිට ඒවා ගන්න පුළුවන්. එතකොට දැනගන්න ඕන මෙච්චරයි. විත්ති ගුණ කියලා කියන්නේ ප්‍රමාණය මත රඳා පවතින ගුණ. ඝටනා ගුණ කියලා කියන්නේ ප්‍රමාණය මත රඳා පවතින්නේ නැති ගුණ. එතකොට අන්න ඒකත් දක්වලා තියෙනවා. ඊළඟට අපි දැනගන්න ඕන පද්ධතියක අවස්ථාව කියන්නේ මොකක්ද කියලා. එතකොට පද්ධතියක අවස්ථාව දැනගන්නවා වගේම අපි දැනගන්න ඕන සම්මත අවස්ථාව කියන එක මේ පාඩමට ඉතාම වැදගත්.
මොකද ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා විවිධ උෂ්ණත්ව විවිධ පීඩන තත්ත්වවලදී. නමුත් අපි මේ යම්කිසි සම්මත තත්වයන්ට අනුකූලව අන්නේ තත්වේදී තමයි මොකද්ද විපර්යාසය කියන එක බලන්නේ. දැන් ඉස්සලම අවස්ථාව කියන එක මෙතන පෙන්නලා තියෙනවා. පද්ධතියක ආරම්භක අවස්ථාව යනු පද්ධතිය වටපිටාව සමග කොයියම් ආකාරයක හෝ අන්තර්ක්‍රියාවක් සිදු කිරීමට පෙර පද්ධතිය අනුබද්ධ මුල් අවස්ථාවයි. සාමාන්‍යයෙන් අපිට සලකන්න පුළුවන් අපි ප්‍රතික්‍රියාවක් සිද්ධ කරන්න යනවා. ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න පටන් ගන්න කලින් තියෙන තත්වය. ඒක ආරම්භක අවස්ථාව. එතකොට අවසානයේ ප්‍රතික්‍රියාව සිද්ධ වුණාට පස්සේ වෙනම අවස්ථාවක් බවට පත් වෙනවා. ඔන්න ආරම්භක අවස්ථාවයි අවසාන අවස්ථාවයි සලකලා අපි බලනවා මෙතෙන්දී මේ ශක්ති විපර්යාසයක් වෙලා තියෙනවද කොහොමද වෙලා තියෙන්නේ කියලා. එතකොට ඔතන බලන්න සම්මත අවස්ථාව කියලා IUPA නිර්දේශයට අනුව අපි පාවිච්චි කරනවා සම්මත පීඩනය. සම්මත අවස්ථාව කියලා සම්මත පීඩනය. ඒක අපි P කියලා සංකේතවත් කරනවා වායු ගෝල වලින් ගන්න පුළුවන් 1 කියලා. 1 atm. එහෙම නැත්නම් අපි පැස්කල් වලින් පැස්කල්ම තමයි nm ඍණ 2 කියලා කියන්නේ. එහෙම ගත්තොත් එනවා 101.325යි පැස්කල්. ඔක බොහෝ වෙලාවට අපිට දෙනවා මෙන්න මෙහෙම. මේකම තමයි 1.0.1.3.25 වැඩි කිරීම 10.5යි nm ඍණ 2. ඔය විදිහට ඉදිරිපත් කරනවා. ඒතර මෙහෙම ඉදිරිපත් කරත් මෙහෙම ඉදිරිපත් කරත් ගැටලුවක් නැහැ. ඒ සම්මත පීඩනය. සම්මත උෂ්ණත්වය. දැන් වායු පාඩමේදී ඕගොල්ලොන්ට සම්මත උෂ්ණත්වය කිව්වහම මතක් වෙයි අපි සෙල්සියස් බිඳුව කෙල්වින් වලින් 273.15 සැලකුවා. මෙතන සම්මත උෂ්ණත්වයේ විදිහට අපි සලකන්නේ T. දැන් මේක සම්මතය කියන එක මෙහෙම හරි සංකේතවත් කරන්න පුළුවන්. මෙහෙම හෝ මෙහෙම. එතකොට T සම්මතය කියලා අපිට ගන්න පුළුවන් සෙල්සියස් වලින් 25. සෙල්සියස් වලින් 25. සාමාන්‍යයෙන් සෙල්සියස් කෙල්වින් කරන්නේ අපි 273.15ක් එකතු කරලා. සමහර වෙලාවට අපි 1.5 කියන එක සලකන්නේ නැහැ. කෙලින්ම 273 කියන පූර්ණ සංඛ්‍යාව එකතු කරලා ඉදිරිපත් කරනවා මේක 298යි කෙල්වින් කියලා. ඒ වගේම සම්මත සාන්ද්‍රණය එහෙම නැත්නම් සම්මත මවුල ප්‍රමාණය මවුල 1යි. සම්මත සාන්ද්‍රණය කියලා සලකන්නේ 1 මවුල ඝන ඩෙසිමීටරයට. අපි දන්නවා දැන් සාන්ද්‍රණය මන්නේ SI ඒකකය නම් ඝන මීටරයට මවුල. නමුත් භාවිතයේ පහසුවට අපි පාවිච්චි කරන්නේ ඝන ඩෙසිමීටරයට මවුල. මෙතන සාන්ද්‍රණයේ සම්මත සාන්ද්‍රණයේ විදිහට පාවිච්චි කරන්නේ මවුල ඝන ඩෙසිමීටරයට කියන එක. හරි. ඊළඟට පරිසරයේ සිද්ධ වෙන ක්‍රියාවලි ගත්තාම ස්වයන් සිද්ධ ක්‍රියාවලි තියෙනවා. ස්වයන් සිද්ධ ක්‍රියාවලි. ඒතර ඒවා නිකන් ඉබේම වගේ වෙනවා. අපි දන්නවා භෞතික ක්‍රියාවලියක් ස්වයන් සිද්ධ ක්‍රියාවලියක් නිකන් දිය ඇල්ලක වතුර උඩ ඉඳලා පහළට වැටෙනවා. අපි මොකුත් බලපෑමක් ඇති කරන්න ඕනේ නැහැ. ඒක ස්වාභාවිකව වෙනවා. ස්වයන් සිද්ධව වෙනවා. අපි අයිස් කැටයක් අරගෙන අතේ තියාගෙන හිටියොත් ඒක නිකම්ම දිය වෙලා යනවා. ඒක ස්වයං සිද්ධව වෙනවා. ඒ වගේ අපි මොකුත් තත්ත්ව විශේෂිතව ලබා දෙන්න ඕනේ නැති නිකම්ම සිද්ධ වෙන ක්‍රියාවලි තියෙනවා ස්වයං සිද්ධ ක්‍රියාවලි. මේක උදාහරණයකට පෙන්නලා තියෙනවා. දැන් මොන හරි දහණය වන තැනකට අපි ලෝහ කූරක් ඇල්ලුවොත් ලෝහ කූර කෙලවර අතින් අල්ලන් ඉඳලා දහණය වන තැනට ලෝහ කූර ඇල්ලුවොත් අපේ අතට රස්නේ දැනෙනවා. ඒකට තාප්පේ ගලාගෙන එනවා ශක්තිය විදිහට අතට. ඒකට ඒ වගේ උණුසුම එක තැනක ඉඳලා සිසිල් පැත්තට එනවා. උණුසුම් තැන ඉඳලා සිසිල් පැත්තට ගමන් කරගෙන එනවා. ඒත් ඒ වගේ ඒවා අපිට බලා ගන්න පුළුවන්. ස්වයං සිද්ධ නොවන ක්‍රියාවලි කියලා කියන්නේ අපි මොකුත් විශේෂිත තත්ත්ව දෙන්නේ නැතුව තිබුණාට වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි ගිනි පෙට්ටියක් පැත්තක දාලා කොළ කෑල්ලක් පැත්තක තිබ්බොත් ඕක දහණය වෙන්නේ නැහැ. නමුත් අපි ගිනි කූර ගහලා ගින්දර පත්තු කරලා ඕකට තිබ්බොත් දහණය වෙලා යනවා. දැන් කාබන් ඔක්සිජන් එකතු කරලා තිබුණාට ඒ අවශ්‍ය తত্ত্বය අපි දුන්නේ නැත්නම් ඒක දහණය වෙන්නේ නැහැ. ඒතර දහණය වෙන්න සමහරවිට අවශ්‍ය උෂ්ණත්වය ඒ తত্ত্বය අපි දිය යුතුයි. ඒ తত্ত্বය සැපෙව්වොත් තමයි ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. නැතු නිකම්ම වෙන්නේ නැහැ. ඒතර ඒ වගේ වට කියනවා ස්වයං සිද්ධ නොවන ක්‍රියාවලි කියලා. ඒ වගේම සමහර ක්‍රියාවලි තියෙනවා ප්‍රතිවර්ත ක්‍රියාවලි. දැන් ජලය කියන එක ඝන අවස්ථාවෙන් ද්‍රව අවස්ථාවටපත් වීම
එහෙම නැත්නම් ද්‍රව අවස්ථාවෙන් වායු අවස්ථාවට පත්වීම දෙකම සලකන්න පුළුවන්. අපි සලකමු ජලය ඝන අවස්ථාවෙන් ද්‍රව අවස්ථාවට පත්වීම. ඒත් ජලය මේ ඝනය ද්‍රව බවට පත් කරන එක තමයි මේ නැමී අර්ධ ඊතලෙන් පෙන්නලා තියෙන්නේ. ඒ වගේම ද්‍රව ජලය පුළුවන් ජලය ඝන අවස්ථාවට පත් කරන්න. ඒක තමයි මේ නැමී අර්ධ ඊතලෙන් පෙන්නලා තියෙන්නේ. ඒත් ඔන්න ඔය වගේ ප්‍රතික්‍රියක වලින් ප්‍රතිඵල හදන්නත් පුළුවන්. ප්‍රතිඵල වලින් ප්‍රතික්‍රියක හදන්නත් පුළුවන් ක්‍රියාවලි වලට අපි කියනවා ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා කියලා. හැබැයි හැම ප්‍රතික්‍රියාවක්ම ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. ආයි රිවර්ස් කරන්න බැරි ප්‍රතික්‍රියා තියෙනවා. ආපස්සට ගන්න බැරි ඒවා තියෙනවා. දැන් ජීවීන්ගේ තියෙන සෛල වයස්ගත වීම. ආයි රිවර්ස් කරන්න බෑ. එන්න ඉදිරියට තමයි යන්නේ. වයස්ගත වීම තමයි වෙන්නේ. හරි. එතකොට ඇත්තටම රසායනික ප්‍රතික්‍රියාවලදී මේ ශක්ති විපර්යාසයක් වෙන්නේ. ඒ කියන්නේ එක්ක ශක්තිය පිට වෙන්නේ, එක්ක ශක්තිය අවශෝෂණය කරගන්නේ බන්ධන බිඳිලා අලුතෙන් බන්ධන හැදෙන හින්දා. අපි දන්නවා බන්ධන බිඳින්න ශක්තිය ඕන. ශක්තිය අවශෝෂණය වෙනවා. ඒ වගේම බන්ධන හැදෙනකොට ශක්තිය පිට වෙනවා. දැන් බිඳෙන බන්ධන වලට වැය වෙන ශක්තියට වඩා හැදෙන බන්ධන වලදී ශක්තිය පිට වෙනවා නම් සමස්ත ක්‍රියාවලිය ශක්ති පිටවීම. ඒ වගේ මේ ප්‍රතික්‍රියාවේදී බිඳෙන බන්ධන වලට අවශ්‍ය වෙන ශක්තිය හැදෙන බන්ධන වලින් පිටවන ශක්තියට වඩා වැඩි නම් ඒක තාප අවශෝෂිත ක්‍රියාවලියක් තමයි සමස්තය. දැන් උදාහරණයක් විදිහට මෙහෙම තේරුම් ගන්න. මෙන්න එතීන් අණුව. මේ තියෙන එතීන් අණුව. මේකත් එක්ක ප්‍රතික්‍රියා කරනවා බ්‍රෝමීන් අණුව. බ්‍රෝමීන් කියන්නේ Br. දැන් මේක ප්‍රතික්‍රියා වුණාම ඇල්කීනයක් Br2 එක ප්‍රතික්‍රියා වුණාම ද්විත්ව බන්ධනයේ ෆයි බන්ධනයේ කැඩිලා මේ Br දෙකක් මෙතෙන්ට සම්බන්ධ වෙනවා. මේ තැන් දෙකට. ඒත් මෙහෙම ඵලයක් ලැබෙනවා. දැන් මෙතෙන්දි බලන්න මේ බන්ධනය කැඩෙන්න ඕන. මේ බන්ධනය කැඩෙන්න ඕන. ඔය බන්ධන දෙකම කැඩෙන්න ශක්තිය ඕන. ඒ වගේම අලුතෙන් හැදෙනවා මේ CBr බන්ධනය. ඔය බන්ධන හැදෙනකොට ශක්තිය පිට වෙනවා. අන්න එතකොට ඔය බන්ධන කැඩෙන්න ඕන වෙන ශක්තිය හැදෙනකොට පිටවන ශක්තියට වඩා වැඩි නම් ඕක තාප අවශෝෂක ක්‍රියාවක්. ඒ වගේම මේ අලුතෙන් බන්ධන හැදෙනකොට පිටවන ශක්තිය වැඩි මේවා කැඩෙන්න උමනා කරන ශක්තියට වඩා. එහෙනම් මේක තාපදායක ක්‍රියාවලියක්. හරි. අපිට තාපදායක ක්‍රියාවලිය කියන්නේ මොනවද? තාප අවශෝෂක ක්‍රියාවලිය කියන්නේ මොනවද කියලා වගුවකින් පැහැදිලි කරලා තියෙනවා 4 වෙනි පිටුවේ. තාපදායක ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනකොට තාපය නිදහස් කරනවා. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මම මේ පැත්තට ගන්නවා y අක්ෂයට ගන්නවා ශක්තිය. ඒ වගේම අපි බලමු මෙන්න ප්‍රතික්‍රියකවල ශක්තිය. මේ තියෙන ප්‍රතික්‍රියක. මේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනකොට ශක්තිය අඩු වෙනවා. මේ මට්ටමට එනවා. දැන් මෙතන තියෙනවා ප්‍රතිඵල. දැන් ඔය ප්‍රතික්‍රියාවේ ගමන් මාර්ගය මෙන්න මෙහෙම වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට ප්‍රතික්‍රියක වලින් මෙහෙම ප්‍රතිඵල වලට පයින්න බෑ. ප්‍රතික්‍රියක යම් ශක්තියක් අරගෙන ඉහළාගයකට පත් වෙලා තමයි ප්‍රතිඵල බවට පත් වෙන්නේ. මෙන්න මෙහෙම ප්‍රතික්‍රියක විසින් රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ලබාගත යුතු ශක්තියට නමක් කියනවා සක්‍රීයන ශක්තිය කියලා. ඒක තමයි EA වලින් සංකේතවත් කරලා තියෙන්නේ. ඒක සක්‍රීයන ශක්තිය. මේක සක්‍රීයන ශක්තිය. ඒ වගේම මේ ප්‍රතික්‍රියකවල ශක්තියයි ප්‍රතිඵලවල ශක්තියයි අතර වෙනස තමයි
ප්‍රතික්‍රියාවේ එන්තැල්පි වෙනස කියලා අපි හඳුන්වන්නේ ඩෙල්ටා H වලින්. මෙතන බලන්න ප්‍රතිපලවල ශක්තිය අඩුයි ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා. ඒ හින්දා ප්‍රතිපලවල ශක්තියෙන් ප්‍රතික්‍රියකවල ශක්තිය අඩු කරාම එන අගය ඍණ අගයක්. එතකොට මේක ඩෙල්ටා H මෙතන එන්නේ ඍණ අගයක්. එතකොට ඩෙල්ටා H ඍණ වෙන්නේ තාපදායක ප්‍රතික්‍රියාවල. එතකොට මේක තාපදායක ප්‍රතික්‍රියාවකට උදාහරණයක්. මේ ඩෙල්ටා H කියන්නේ එන්තැල්පි වෙනස. එන්තැල්පි වෙනස. දැන් ඔයගොල්ලෝ හිතන්න මේ ප්‍රතික්‍රියාවේ මෙච්චර සක්‍රීය ශක්තියක් නැතුව මේ ප්‍රතික්‍රියාව මේ වගේ මට්ටමට වුණා කියලා. එහෙම වුණත් ප්‍රතිපලවල ශක්තියටයි ප්‍රතික්‍රියකවල ශක්තියටයි බලපෑමක් නැහැ. ඒ කියන්නේ රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන විදිහ අපිට උත්ප්‍රේරක කියලා යොදාලා වෙනස් කරන්න පුළුවන්. මේ සක්‍රීය ශක්තිය අඩු කරන්න පුළුවන්. ඒ අඩු කරාට ප්‍රතිපලවල ශක්තිය මේ අගේම වෙනවා ප්‍රතික්‍රියකවල ශක්තිය ඒ අගේම වෙනවා. ඒතර ප්‍රතිපල වලින් ප්‍රතික්‍රියකවල ශක්තිය අඩු කරාම ලැබෙන ඩෙල්ටා H කියන එක නියතව තියෙනවා. එතකොට සක්‍රීය ශක්තිය කියන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ප්‍රතික්‍රියක විසින් ලබාගත යුතු ශක්තිය. අපි ප්‍රතික්‍රියාව තාපදායකද තාප අවශෝෂිතද කියලා බලන්නේ ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිපලවල ශක්තිය අඩු නම් ඒක තාපදායක ප්‍රතික්‍රියාවක් ඩෙල්ටා H ඍණ. ඒ වගේම සමහර ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා මෙන්න මෙහෙම. මේ පැත්තට y අක්ෂයට කලින් වගේම ගන්න මේ ශක්තිය. එතකොට ඒකේ ප්‍රතික්‍රියක මේ වගේ මට්ටමක තියෙනවා. ප්‍රතික්‍රියක ප්‍රතිපලවල ශක්තිය ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා වැඩි වෙලා. ප්‍රතිපලවල ශක්තිය ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා වැඩි වෙලා. ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම. දැන් බලන්න. දැන් ප්‍රතිපලවල ශක්තියෙන් ප්‍රතික්‍රියකවල ශක්තිය අඩු කරාම එන්නේ ඩෙල්ටා H ධනාගයක්. ඩෙල්ටා H ධනාගයක් එන්නේ ප්‍රතිපලවල ශක්තිය වැඩි ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා. හැබැයි මේ ප්‍රතික්‍රියාවේදී ප්‍රතික්‍රියක විසින් ප්‍රතිපල බවට පත්වීමට ලබාගත යුතු ශක්තිය මෙන්න මෙතෙන්ට වෙනකන් යන්න ඕනේ. ඒ ශක්තියට තමයි අපි කියන්නේ EA. EA කියන්නේ මොකද්ද? සක්‍රීයන ශක්තිය. ඒක තමයි මේ ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය. ඒතර මේක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. බලන්න එතන වගුවේ පැහැදිලිව පෙන්නලා තියෙන ලක්ෂණ. තාපදායක ප්‍රතික්‍රියා පැත්තේ තියෙනවා ප්‍රතික්‍රියක පළ බවට පත්වන විට තාපය නිදහස් කරයි. එහෙනම් මේක ඩෙල්ටා H ඍණ කියලා පෙන්වන්න ඕනේ. මෙතන ප්‍රතික්‍රියක පළ බවට පත්වන විට තාපය අවශෝෂණය කරයි ඩෙල්ටා H ධන කියලා පෙන්වන්න ඕනේ. ඒ වගේම මේ තාපදායක ප්‍රතික්‍රියාවල තාපය නිදහස් කිරීම හින්දා අපිට ඔක නිරීක්ෂණය වෙන්නේ රත් වීමක් විදිහට. අපි ටෙස්ට් ටියුබ් එකක කරා නම් අතට දැනෙනවා රස්නේ. ටෙස්ට් ටියුබ් එකක් ඇතුලේ ප්‍රතික්‍රියක මිශ්‍ර කරලා ප්‍රතික්‍රියාවක් වෙන්න ඇරියනම් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට අත රත් වෙනවා නම් ඒක තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒ වගේම සමහර ප්‍රතික්‍රියා තියෙනවානේ තාප අවශෝෂණය කරනවා මේ වගේ. අපි දැන් ටෙස්ට් ටියුබ් එකක් ඇතුලේ ප්‍රතික්‍රියාවක් සිද්ධ කරාම ඒක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් නම් අත කූල් වෙනවා. අතට සිසිලසක් දැනෙනවා. ඒතර ඒක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. හරි. ඒ වගේම අපිට උදාහරණ විදිහට මේ තාපදායක ප්‍රතික්‍රියාවලට පෙන්නලා තියෙනවා කාබන්, සල්ෆර්, හයිඩ්‍රජන් වගේ හයිඩ්‍රෝකාබන් දහනය වෙන ප්‍රතික්‍රියා. ඒ වගේම අම්ල භස්ම උදාසීනීකරණ ප්‍රතික්‍රියා. තාපය නිපදෙනවා. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භස්මයක් අරගෙන HCl වගේ අම්ලයක් එක්ක මිශ්‍ර කරාම එතන ලවණය සහ ජලය හැදෙනවා. ඒක තාපදායක ප්‍රතික්‍රියාවක්. බන්ධන හැදෙනකොට තාපය නිදහස් වෙනවා. ඒ වගේම බන්ධන කැඩෙනකොට තාපය අවශෝෂණය වෙනවා. ඇමෝනියම් ලවණ ජලයේ දියවීම වගේ ප්‍රතික්‍රියා තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. ඒ වගේ ඒවා තියෙනවා දැලිස බිඳීම් අපි ඉදිරියේදී කතා කරනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියාවලට උදාහරණ විදියට. හරි. ඊළඟට අපි එන්තැල්පිය කියලා ඇත්තටම ඉගෙන ගන්නේ මේ රසායනික ප්‍රතික්‍රියාවක දැන් ප්‍රතික්‍රියකවල ශක්තියයි ප්‍රතිපලවල ශක්තියයි අතර වෙනස. ඒතකොට රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණාට පස්සේ අපිට පුළුවන් එයා මොන වගේ ශක්ති විපර්යාසයක්ද දැක්ුවේ කියලා. ඒතකොට ඇත්තටම එන්තැල්පිය කියන එක নিরপেক্ষව මැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි සාපේක්ෂව ප්‍රතිපලවලට සාපේක්ෂව ප්‍රතික්‍රියකවල ශක්තිය බලලා ඒ අතර වෙනස ඩෙල්ටා H කියලා ගන්නවා. ඒතකොට එන්තැල්පි වෙනස තමයි අපි හඳුන්වන්නේ
එන්තැල්පි වෙනස අපි හඳුන්වනවා ඩෙල්ටා H කියලා. මේ විදිහට අපි ගත්තොත් A කියන ප්‍රතික්‍රියකය B කියන ප්‍රතික්‍රියකයත් එක්ක එකතු වෙලා C කියන ප්‍රතිඵලය හැදෙනවා නම් ප්‍රතිඵලය විදිහට මේ ප්‍රතික්‍රියක මේ තියෙන ප්‍රතිඵල. එතකොට මෙයාගේ එන්තැල්පිය HA නම් මෙයාගේ එන්තැල්පිය HB නම් මේ ප්‍රතිඵලයේ එන්තැල්පිය HC නම් අපිට පුළුවන් එන්තැල්පි වෙනස ඩෙල්ටා H සමානයි ප්‍රතිඵලවල එන්තැල්පිය කීයද? ප්‍රතිඵලවල එන්තැල්පිය තියෙන විතර ඩෙල් H ප්‍රතිඵල කියන එක HC කියලා පෙන්වලා තියෙන්නේ. H ඵල ඍණ H ප්‍රතික්‍රියක ඔය විදිහට ප්‍රතිඵල වලින් ප්‍රතික්‍රියක වල අඩු කරලා අපිට පුළුවන් එන්තැල්පි වෙනස ගන්න. එතකොට මේ ලැබෙන එන්තැල්පි වෙනස ඩෙල්ටා H කියන එක ධන වුණොත් ඒක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්, ඍණ වුණොත් තාපදායක ප්‍රතික්‍රියාවක්. එතකොට අපි මේ සලකන්නේ සම්මත තත්ත්වය යටතේදී නම් මේවා. මේ ප්‍රතික්‍රියාව අපි සලකන උෂ්ණත්වය කෙල්වින් 298 නම්, පීඩනය 1 atm නම්, එහෙම නැත්නම් 1.0132.5 වැඩි කිරීම 10.5 nm ඍණ 2 නම්. මෙතෙන්දී අන්න ඒ වගේ සම්මත තත්ත්ව අපි සැලකුවොත් අපිට මේක නිකම්ම එන්තැල්පි වෙනසක් නෙමෙයි සම්මත එන්තැල්පි වෙනසක් විදිහට සංකේතවත් කරන්න පුළුවන්. ඒතකොට ඩෙල්ටා H මේ වගේ බිඳුව වගේ දැමීම හෝ මෙන්න මේ සංකේතය දාන්න පුළුවන්. ෂයි කියන එක ওই දෙකම දැම්මොත් අපිට ওই දෙකෙන්ම නිරූපණය වෙන්නේ සම්මත තත්ත්ව කියන එක. හරි. ඊළඟට සමහර රසායනික ප්‍රතික්‍රියාවලදී දැන් තාපය පිට වෙනවා කියන එක නිරීක්ෂණය වෙන්නේ අපිට උෂ්ණත්වය වැඩි වෙලා. පත්වීමක් වෙලා. දැන් උදාහරණයක් විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භස්මයක් HCl වගේ අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරොත් මේක තුල අපි දන්න සාන්ද්‍රණයේ තියෙන දන්න මවුල ගානක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. අපි හිතමු අපි 1 මවුල ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණයේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 25ක් දානවා. ඒක ඔකේ තියෙන මවුල ගාන අපිට හොයාගන්න පුළුවන් සාන්ද්‍රණයේ පරිමාවයි දන්න හින්දා. අපි ඔය එකතු කරලා තියෙනවා කියලා හිතන්න තව මේකට HCl 1 මවුල ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණයේ තියෙන ඝන සෙන්ටිමීටර 25ක්. දැන් ඔය දෙක මිශ්‍ර කරාම පද්ධතිය රත් වෙනවා. රත් වෙන්නේ කොච්චරද කියලා අපිට මෙහෙම උෂ්ණත්ව මානයක් මේකට ගහලා හොයන්න පුළුවන්. උෂ්ණත්වය වැඩි වුණා කියන හිතන්න සෙල්සියස් 8කින්. ඒ උෂ්ණත්වය වැඩි වුණා නම් සෙල්සියස් 8කින් මේගොල්ලෝගේ සාන්ද්‍රණය දන්නවා. මේගොල්ලෝගේ පරිමාව දන්නවා. මේගොල්ලෝගේ ඝනත්වයත් අපිට දීලා තිබුණොත් ඔය ඝනත්වයයි පරිමාවයි සම්බන්ධ කරලා ස්කන්ධය හොයාගෙන මේගොල්ලෝගේ විශිෂ්ටතාපදාරිතාවය දීලා තියෙනවා නම් ඒක භාවිතා කරලා උෂ්ණත්ව අන්තරයක් භාවිතා කරලා පිටවෙච්ච තාප ප්‍රමාණය මනින්න පුළුවන්. ෆිසික්ස් වල ඒවා බහුලව කරනවා. Q සමාන mc θ කියන සමීකරණය පාවිච්චි කරලා නැත්නම් mc ඩෙල්ටා t. එතකොට එතන විශිෂ්ටතාපදාරිතාවය දුන්නොත් ඒ විදිහට ආදේශ කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් තාපදාරිතාවයෙන් හදන්න වෙන්නත් පුළුවන්. එතන බලන්න උදාහරණ තියෙනවා 6 වෙනි පිටුවේ තාපදාරිතාවය සහ විශිෂ්ටතාපදාරිතාවය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා ඒකෙන් සමහර වෙලාවට Q තාප ප්‍රමාණය හොයන්න පුළුවන්. ඒකට ඒ තාප ප්‍රමාණය අපිට ඕන වෙන්න පුළුවන් ගණනය කිරීම කරන්න. අපි ඉදිරියේදී තියෙන ගැටලු වලදී ඒක සාකච්ඡා කරන්න බලමු. ඊළඟ අපි යනවා 7 වෙනි පිටුවට. මේකේ තියෙනවා සම්මත අවස්ථාව. ඔන්න හොඳට තේරුම් ගන්න. මූලද්‍රව්‍යයක සම්මත අවස්ථාව කියන්නේ මොකක්ද? ඒ වගේම සංයෝගයක සම්මත අවස්ථාව කියන්නේ මොකක්ද කියලා අපි නිර්වුල්ව තේරුම් ගන්න ඕන මේ පාඩමේ වැදගත් කොටසකට අවතීර්ණ වෙන්න කලින්. දැන් මූලද්‍රව්‍යයක සම්මත අවස්ථාව කියලා කියන්නේ එයාගේ ස්වභාවයේ වැඩිපුරම ස්ථායීව පවතින එක. දැන් අපි දන්නවා කාබන් කියන එකට බහුරූපී ආකාර තියෙනවනේ. කාබන් පවතින්න පුළුවන් විදි කීපයක් තියෙනවනේ. එයා දියමන්ති විදියට තියෙන්න පුළුවන්. ඒ වගේම එයා මිනිරන් විදියට තියෙන්න පුළුවන්.
එයා තවත් ආකාර විදිහට තියෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම කාබන් වල තියෙන ওই දියමන්ති මිනිරන් කියන බහුරූපී ආකාර අතුරින් සම්මත අවස්ථාව, එහෙම නැත්නම් ස්වභාවයේ ස්ථායීව වැඩිපුරම තියෙන අවස්ථාව විදිහට අපි සලකන්නේ ග්‍රැෆයිට් මිනිරන් කියන එක. ඒතකොට එතෙන්දී යාගේ අපි සලකනවා එන්තැල්පිය ශූන්‍යයි කියලා. ඒතකොට දියමන්ති වල සලකන්න බෑ අපිට එන්තැල්පිය ශූන්‍යයි කියලා. ස්වභාවයේ වැඩිපුරම ස්ථායීව තියෙන්නේ මිනිරන් ආකාරයේ හින්දා මිනිරන් සලකන්න පුළුවන් එයාගේ එන්තැල්පිය ශූන්‍යයි කියලා. ඒ වගේම සල්ප කියන එක තමයි බහුරූපී ආකාර වැඩිම ගණනක් තියෙන මූලද්‍රව්‍යය. රොම්බසීය සල්ප, ඒකානති සල්ප, කලිල සල්ප, සුවිකාරය වුම ආකාර කීපයක් තියෙනවා. අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. එතනින් එයාගේ බහුරූපී ආකාර වලින් රොම්බසීය සල්ප තමයි ස්ථායීම ආකාරයේ විදිහට සලකන්නේ. ඒතකොට රොම්බසීය සල්ප වල එන්තැල්පිය ශූන්‍යයි කියලා ගන්න පුළුවන්. දැන් ඔක්සිජන් අණු ගත්තොත් අපි ඔක්සිජන් නිදහස් තත්ත්වයේ තියෙන පරමාණු නැතුව ඔක්සිජන් වල බහුරූපී ආකාර වායුවේ බැලුවොත් අපි දන්නවා O2 විදිහට තියෙනවා, ඕසෝන් විදිහට තියෙනවා, O3 විදිහට තියෙනවා. ඔය දෙකෙන් O2 තමයි අපි සලකන්නේ එයාගේ සම්මත අවස්ථාව කියලා. සංයෝගයක සම්මත අවස්ථාව බලන්න ඒක අර්ථ දක්වලා තියෙනවා. සංයෝගයක උෂ්ණත්වයේදී සම්මත උෂ්ණත්වයේදී ඒ කියන්නේ කෙල්වින් 298 සම්මත පීඩනයේදී 1.0.1.3.2 වැඩි කිරීම 10.5 එන්නේ ඍණ 2 ස්වභාවයේ ස්ථායීව වැඩිපුරම පවතින සංයෝග ආකාරය. දැන් අපි දන්නවා ජලය කියන එක ගත්තොත් අපිට ගැටලුවක් වෙනවා භෞතික අවස්ථාව ද්‍රවද ඝනද වාෂ්පද කියලා. දැන් ජලය අපි දන්නවා තියෙන්න පුළුවන් භෞතික අවස්ථා තුනෙන්මනේ. ජලය ඝන විදියට තියෙන්නත් පුළුවන්. ජලය ද්‍රව විදියට තියෙන්නත් පුළුවන්. ජලය වායු විදිහට තියෙන්නත් පුළුවන්. ඔය තුනෙන් ඔය කියන උෂ්ණත්ව පීඩන තත්ත්වයට ජලයේ ස්ථායීවම තියෙන ද්‍රව විදිහට. සෙල්සියස් 25 උෂ්ණත්වය වායු ගෝලයක පීඩනයේදී ජලයේ තියෙන ද්‍රව විදිහට. ඒතකොට ජලයේ සම්මත අවස්ථාව කියලා අපි සලකන්නේ ද්‍රව අවස්ථාව. දැන් කාබන් වල ඔක්සයිඩ් දෙකක් තියෙනවා. කාබන් සහ ඔක්සිජන් එකතු වෙලා හැදෙන ඔක්සයිඩ් දෙකක්. කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ්. ඕකෙන් ස්වභාවයේ ස්ථායීව තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඒ හින්දා ඒක තමයි අපි සලකන්නේ යාගේ සම්මත අවස්ථාව කියලා. සල්ෆර් වල ඔක්සයිඩ් තියෙනවා SO2 SO3. ඒකෙන් අපි SO2 තමයි සලකන්නේ එයාගේ සම්මත අවස්ථාව කියලා. යකඩ වල ඔක්සයිඩ් වලින් අපි සලකන්නේ Fe2O තියෙනවා, Fe2O3 තියෙනවා, Fe2O3 කියන එක. ඒ වගේ ඔක්සයිඩ් කීපයක් පවතින්න පුළුවන් කෙනාගේ ස්වභාවයේ ඔය කියන සම්මත තත්ත්වය යටතේ වැඩිපුරම ස්ථායීව තියෙන කෙනා තමයි අපි සම්මත අවස්ථාව විදිහට සලකන්නේ. අපි ඊට පස්සේ බලමු තාප රසායනයේ තියෙනවා ඉගෙන ගන්න අපිට වැදගත් නියම කිහිපයක්. දැන් එකක් තියෙනවා ලැවෝෂියර් ලප්ලාස් නියමය. ලැවෝෂියර් ලප්ලාස් නියමය. මොකද්ද මේක කියන්නේ කියලා තේරුම් ගමු. මේ ලැවෝෂියර් ලප්ලාස් නියමයෙන් කියන්නේ ප්‍රතික්‍රියාවේදී දිශාව මාරු කරාම එන්තැල්පි අගය වෙනස් වෙනවා කියලා. ප්‍රතික්‍රියාවේ දිශාව මාරු කරාම එන්තැල්පියේ අගය වෙනස් වෙන්නේ නැහැ, දිශාව වෙනස් වෙනවා. ඒ කියන්නේ ලකුණ වෙනස් වෙනවා. දිශාව වෙනස් කරොත් ලකුණ වෙනස් කරනවා. උදාහරණයකට පෙන්නලා තියෙනවා. එන්න H2 කියන එක H2 වායුවේ තියෙන දැන් HH බන්ධනයක් නෙමෙයි. ඔය HH බන්ධනය කැඩිලා H පරමාණු බවට පත් වෙනවා. H2 අණුව කඩලා H පරමාණු බවට පත් කරනවා. ඒකේ ඩෙල්ටා H ධන 432යි. මේක කරන්න ශක්තියක් දෙන්න ඕන. ශක්තිය අවශෝෂණය වෙනවා. ඒක ධන 432යි කිලෝජූල් මවුලයට. හරි. මෙන්න මේ ලැවෝෂියර් ලප්ලාස් නියමයෙන් කියන්නේ ඕක අනිත් පැත්තට කරනවා නම් ඒ කියන්නේ අපි 2H පරමාණු අරගෙන ඒකෙන් H2 අණු හදනවා නම් ඔකේ අනිත් පැත්තනේ. ඔකේ අනිත් පැත්ත වෙනවා නම් ඔය ශක්ති විපර්යාසයම වෙනවා. හැබැයි ඒක වෙනස් වෙන්නේ නැහැ. ලකුණ මාරු වෙනවා. මෙතන ධන එක එහෙනම් මෙතන මොකද්ද වෙන්නේ? ඍණ වෙන්න ඕන. ඍණ 432යි කිලෝජූල් මවුලයට වෙනවා. හරි.
ඊළඟට තව නියමයක් තියෙනවා අපිට වැදගත්ම වෙනවා ගණනය කිරීම වලදී නියමය. ඒක හේස් නියමය කියලා තමයි හඳුන්වන්නේ. එතකොට හේස් නියමයෙන් කියන්නේ අපි ප්‍රතික්‍රියාවක් සිද්ධ කරන මාර්ගය වෙනස් කරා කියලා ඒ ප්‍රතික්‍රියාවේ එන්තැල්පි වෙනස වෙනස් වෙන්නේ නැහැ කියන එක. හොඳට තේරුම් ගන්න. ප්‍රතික්‍රියාවක අපි සිද්ධ කරන දැන් සමහර ප්‍රතික්‍රියාවක් අපිට එක පියවරෙන් සිද්ධ කරන්න පුළුවන්. තවත් අපි වෙනත් විදිහකින් කිව්වොත් පියවර කීපයකින් සිද්ධ කරන්න පුළුවන්. එතකොට එහෙම පියවර ගාන වෙනස් කරා කියලා ඒ ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය වෙනස් වෙන්නේ නැහැ. එන්තැල්පි වෙනස වෙනස් වෙන්නේ නැහැ. දැන් මෙන්න මෙහෙම හිතන්නකෝ. A කියන ප්‍රතික්‍රියකයෙන් ලබා ගන්නවා B කියන ප්‍රතිඵලය. A කියන ප්‍රතික්‍රියකයෙන් ලබා ගන්නවා B කියන ප්‍රතිඵලය. ඕක තමයි පළවෙනි මාර්ගය. දැන් ඔහොම කරන්නේ නැතුව මම A වලින් හදනවා වෙනත් කෙනෙක්. A වලින් හදනවා D කියන එක. A වලින් D කියන එක හදනවා. එතකොට D වලින් හදනවා E කියන එක. E වලින් හදනවා B කියන එක. දැන් මෙන්න මේකේ එන්තැල්පි විපර්යාසය අපි හිතමු ඩෙල්ටා H 1 කියලා. මේ A වලින් D හදනකොට මේකේ ඩෙල්ටා H 2 කියලා හිතමු. D වලින් E හදනකොට ඩෙල්ටා H 3. E වලින් B හදනකොට ඩෙල්ටා H 4 විපර්යාසය. මෙන්න මේ හේස් නියමයෙන් කියන්නේ මෙතනින් මෙහෙම ගියත් යන්නේ A ගෙන් B ටනේ. මේ ගිහිලා තියෙන්නේ A ගෙන් B ට. මේ වෙනත් මාර්ගයකින් ගියත් A ගෙන් D ට ඇවිල්ලා D ගෙන් E ට ගිහිල්ලා E ගෙන් B ට ඇවිල්ලා මේ වෙලා තියෙන්නේ A ගෙන් B ට යන්නේ. ඔය වෙලා තියෙන්නේ A ගෙන් B ට යන්නේ. එතකොට හේස් නියමයෙන් කියන්නේ මේ ඩෙල්ටා H1 කියන එක සමාන වෙනවලු ඩෙල්ටා H1 කියන එක සමාන වෙනවලු මේ ටිකේ එකතුවට ඩෙල්ටා H2 ධන ඩෙල්ටා H3 ධන ඩෙල්ටා H4 ඩෙල්ටා H2 ධන ඩෙල්ටා H3 ධන ඩෙල්ටා H4 ඔනෝක තමයි හේස් නියමයෙන් කියන්නේ. එතකොට මෙතන පැහැදිලි කරලා තියෙනවා හේස් නියමයේ එන්තැල්පි අවස්ථාශ්‍රිත ගුණෙහි ප්‍රතිඵලයකි ආරම්භක අවස්ථාවේ සිට අවසන් අවස්ථාවට එළඹියේ කුමන මාර්ගයකින් වුවත් ඩෙල්ටා H හෝ ඩෙල්ටා H සම්මතය ක්‍රියාවලි සම්මත අවස්ථාවේ සිදු කර තියෙනවා නම් අපිට සම්මත ලකුණ දාන්න පුළුවන්. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔය වගේ තාප රසායනික චක්‍ර ඇඳලා ගණනය කිරීම කරන්න තියෙනවා මේ පාඩමේ ඉදිරියට. එතකොට අපි ඔය තාප රසායනයේ අධ්‍යයනය කරන්න ඕන මූලික පද ටික ගැන තමයි සවිස්තරාත්මකව අධ්‍යයනය කරේ. අපිට වෙනම තියෙනවා මේ පාඩමේදී අධ්‍යයනය කරන්න ඕන එන්තැල්පි පද කිහිපයක්. ඒවයි අර්ථ දැක්වීම නිවැරදිව අපි දැනගන්න ඕන. දැනගෙන ඒවට අදාළ සමීකරණ ලියාගන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. ඊට පස්සේ මේ අධ්‍යයනය කරන්න ඕන එන්තැල්පි පද එකතු කරලා ඒවයි අර්ථ දැක්වීම වල තේරුම එකතු කරලා අපිට ගැටලු නිර්මාණය කරලා දෙනවා. ඒ ගැටලු විසඳන්න පුළුවන් එකිනෙක වෙනස් ක්‍රම තියෙනවා. මේකත් එක ක්‍රමයක්. මෙන්න මේ ක්‍රමයටත් ගැටලු විසඳ ගන්න පුළුවන්. මේ හේස් නියමයේ පාවිච්චි කරලා තාප රසායනික චක්‍ර ගොඩනගාගෙන ඒ වගේම සමීකරණ වලින් අපිට සමගාමී සමීකරණ වගේ හදාගෙන ගොඩනගා ගන්න පුළුවන් ගැටලු විසඳන්න පුළුවන්. ඒ වගේම එන්තැල්පි ඩයග්‍රෑම් එන්තැල්පි සටහන් කියලා ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙන් ගැටලු විසඳන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු අපිට අධ්‍යයනය කරන්න ඕන එන්තැල්පියේ පද මොනවද? ඒ අර්ථ දැක්වීම වලින් අපි ඔය ගණනය කිරීම කරා යන්නේ කොහොමද කියන එක.